ආයුබෝවන් ළමයි. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා තවත් ආන්තික හා අන්තර්ගහන පිරිවැය කරන ලාභ ප්‍රකාශන පිළිකිරීම පිළිබඳ අභ්‍යාස කිහිපයක්. ඔයාගේ ටියුට් එකේ අභ්‍යාසවල ඔයා යන්න අභ්‍යාසාංක 1ට. බලන්න අභ්‍යාසාංක 1ට යන්න. අභ්‍යාසාංක 1 තියෙන ගාණක් ලසන්ති සමාගමේ 2020 පළමු කාර්තු සඳහා පහත් රුත් සපයා ඇත කියලා ගාණක් තියෙනවා. දැන් මේ ගාණ හැමෝම පෙරලා ගන්න. ඔයාට හෑන්ඩ් අවුට් එක ලැබිලා ඇති ටියුට් එකේ අභ්‍යාසවල ආන්තික අන්තර්ගහන පිරිවැය කරන්නට අදාළ ලාභ සැසඳීමේ අභ්‍යාසාංක 1ට යන්න. පැහැදිලිද? අභ්‍යාසාංක 1ට යන්න. අභ්‍යාසාංක 1ට ගිහිල්ලා අභ්‍යාසාංක 1 පෙරලා හොයාගන්න. අභ්‍යාසවල තියෙනවා පළවෙනි ගාණ අභ්‍යාසාංක 1 ලසන්ති සමාගමේ ගාණ. right. එහෙනම් ඒ ගාණ හැමෝම බලා ගන්න. හොඳයි අපි දැන් මේ දක්වා ගණන් කිහිපයක් හදලා තියෙනවා ආන්තික පිරිවැයකරණයට සහ අන්තර්ගහන පිරිවැයකරණ මෙහිම ප්‍රකාශන පිළිලි කිරීම සහ ලාභ සැසඳීම කියලා ගණන් කිහිපයක් හදලා තියෙනවා. right. තවත් මම හිතනවා ගණන් කිහිපයක් අමාරුම අයට බැරි අයට තව ටිකක් හොඳයි කියලා හිතන අයට බලා ගන්න පුළුවන්. ඒ අයට මේ ගාන ප්‍රයෝජනවත් වෙනවා. මේ ගානත් අපි හදමු. හොඳයි. දැන් තොරතුරු ටිකක් දීලා තියෙනවා පළමු කාර්තු සඳහා අයවැයගත දීලා තියෙනවා සත්‍ය තොරතුරු දීලා තියෙනවා ඒකකයක විචාල්‍ය පිරිවැය දීලා තියෙනවා පළමු කාර්තු සඳහා ආන්තික පිරිවැයකරණ ක්‍රමයට මෙහිම ප්‍රකාශනයක් පිළිල කරන්න. හොඳයි. අපි එහෙනම් ඉස්සෙල්ලා මෙහිම ප්‍රකාශනයක ආකෘතිය මං ආන්තික පිරිවැයකරණ ක්‍රමයට පිළිල කරනවා. right. ආන්තික පිරිවැයකරණ ක්‍රමයට මෙහිම ප්‍රකාශනය පිළිල කරනවා. ලාභ ප්‍රකාශනය නැත්නම් මෙහිම ප්‍රකාශනය මේක අපි රුපියල් 1000 වලින් හදන්නම් මම රුපියල් 1000 වලින් ලේසි නේද එතකොට රුපියල් 1000 වලින් හදමු right එතකොට තොරතුරු තියෙනවා අයවැයගත කොලම් එකක් තියෙනවා සත්‍ය තොරතුරු තියෙනවා නේද අපි දන්නවා අයවැයගත තොරතුරුත් අවශ්‍ය වෙනවා අපිට විශේෂයෙන්ම ස්ථාවර පොදු කාර්ය අන්තර්ගහනය කරන වගේ තැන්වලදී අපිට අයවැයගත තොරතුරුත් අවශ්‍යයි right හොඳයි එහෙනම් ලාභ ප්‍රකාශනයේ මුලින්ම ආන්තික පිරිවැයකරණ ක්‍රමයට ආයන්න ආන්තික පිරිවැයකරණ ක්‍රමයට මම ඉස්සෙල්ලාම දානවා එහෙනම් විකුණුම් බලන්නකෝ විකුණුම් සත්‍ය විකුණුම් ගන්න ඕනේ පුතා සත්‍ය විකුණුම් 9000යි 9000 වැඩි කරනවා විකුණුම් මිල කීයද විකුණුම් මිල 1000යි අපි හදන්නේ මේක දහස් වලින් නේද අපි දහස් වලින් හදන්නේ 9000 වැඩි කරන 1000න් 9000 වැඩි කරාම පුතා මිලියන 9ක් කියලා එනවා දහස් වලින් හදන්නේ අග බිංදු 3 කපන්න එතකොට දහස් වලින් නම් 9000යි රුපියල් දහස් වලින් නම් 9000 විකුණුම් right ආයිගාවට විකුණුම් වලින් අපි ආන්තික පිරිවැයකරණ ප්‍රකාශනයේ ලාභ ප්‍රකාශන මොකද කරන්නේ විකුණුම් වලින් අඩු කරන්න පුතා විචාල්‍ය පිරිවැය විකුණුම් වලින් අපි අඩු කරනවා විචාල්‍ය පිරිවැය ආරම්භක තොගය බලන්නකෝ ආරම්භක තොගය මේ ගානේ ආරම්භක තොගය බිඳුවයි ආරම්භක තොගයක් නෑ පුතා නේද ආරම්භක තොගයට එකතු කරනවා මොනවද විචාල්‍ය නිෂ්පාදන පිරිවැය බලන්නකෝ පුතා විචාල්‍ය නිෂ්පාදන පිරිවැය හරි මේදී ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය විචාල්‍ය නිෂ්පාදන පොදු කාර්ය විචාල්‍ය විකුණුම් පොදු කාර්යකුත් තියෙනවා right ඒ කියන්නේ නිෂ්පාදන නොවන විචාල්‍ය වියදමකුත් තියෙනවා right එහෙනම් මේ බලන්න ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය විචාල්‍ය නිෂ්පාදන පොදු කාර්ය මේ ටික එකතුව කීයද 600යි නේද එහෙනම් විචාල්‍ය නිෂ්පාදන පිරිවැය පුතා අපි ගන්න ඕනේ ඕනම් මම පෙරවැඩ අංක 1 කියලා දානවා W1 මම පැත්තකින් හදලා පෙන්නනවා W1 මේ ගානට ඇති මේ ගාන රූල් 15ක් විතර රූල් 15ක් විතර රූල් කරගත්ත W1 විචාල්‍ය නිෂ්පාදන පිරිවැය කොහොමද ගණනය කරන්නේ අපි නිෂ්පාදනය කළා දිනවා ඒකක 9500ක් නේ 9500 ඒකකයක විචාල්‍ය නිෂ්පාදන පිරිවැය කීයද 600යි
600. එහෙනම් 9500 වැඩි කරන්න 600 නේද? 9500 වැඩි කිරීම 600. 5700යි. බිංදු 3යි. 57 ලක්ෂයයි. දහස් වලින් නම් පුතා 5700යි නේද? කොහොමද විචල්‍ය නිෂ්පාදන පිරිවැය ගත්තේ? ඒකකයක විචල්‍ය නිෂ්පාදන පිරිවැය 600යි පුතා. ඒකකයක විචල්‍ය පිරිවැය 700යි. හැබැයි 100ක් විචල්‍ය විකුණු පොදුකාරය. නේද? අපි මෙතන දාගන්න ඉස්සෙල්ලා විචල්‍ය නිෂ්පාදන පිරිවැය. නේද? ඒ නිසා ඒකට 600යි නිෂ්පාදනය කරලා තියෙනවා 9500ක් කාර්තුවේදී. වැඩි කළාම එනවා 5700යි දහස් වලින්. right? ඊට පස්සේ අඩු කරනවා අපි අවසාන තොගය. අවසාන තොගය. දැන් කොහොමද පුතා අවසාන තොගය ගණනය කරන්නේ? right. අපි ඉගෙන ගත්තා. ආන්තික පිරිවැයකරණයේදී අවසාන තොග අගය කරන්නේ විචල්‍ය නිෂ්පාදන පිරිවැයට කියලා. නේද? අපි ඉගෙන ගත්තා ආන්තික පිරිවැයකරණයේදී. නේද? ආන්තික පිරිවැයකරණයේදී අවසාන තොග අගය කරන්නේ විචල්‍ය නිෂ්පාදන පිරිවැයට කියලා. ඒතර අවසාන තොගය කීයක් තියෙනවද? මේ අවසාන තොගය 500යි. හරිම ලේසි පුතා. 500යි. ඒකකයක විචල්‍ය නිෂ්පාදන පිරිවැය කීයද? 600යි. මෙතනම පෙන්නත හැකි මට. වෙනම පෙර වැඩක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතනම පෙන්නනවා අවසාන තොග ඒකක 500යි. ඒකකයක විචල්‍ය නිෂ්පාදන පිරිවැය 600යි. ඒතර 500 වැඩි කරනවා 600ෙන්. ලක්ෂ 3යි. දහස් වලින් නම් 300යි පුතා. right. එතකොට මෙතනට එනවා 5400යි. විකුණු බඩුවල විචාල නිෂ්පාදන පිරිවැය එනවා කීයද පුතා? 5400යි. ඒකට මම එකතු කරන විචාල්‍ය විකුණුම් පොදු කාර්ය. විචාල්‍ය විකුණුම් පොදු කාර්ය. මේකත් හොඳට බලා ගන්න පුතා. හොඳට බලා ගන්න. විචල්‍ය විකුණුම් පොදුකාර රුපියල් 100යි. විචල්‍ය විකුණුම් පොදුකාරය කීයද? රුපියල් 100. දැන් විචල්‍ය විකුණුම් පොදුකාරය ඇති වෙන්නේ විකුණුම් ඒකක මත පදනම් වෙලානේ. නේද? ඒක නිෂ්පාදන ඒකක මත පදනම් වෙලා නෙමෙයි ඇති වෙන්නේ. විචල්‍ය විකුණුම් පොදුකාරය. නේද? ඒතර පුතා විචල්‍ය විකුණුම් පොදුකාරය ඇති වෙන්නේ විකුණුම් ඒකක ගණනට. කොච්චරක්ද අපි විකුණලා තියෙන්නේ? 9000ක්. ඒකකයක විකුණුම් පොදුකාර රුපියල් 100යි. එහෙනම් 9000 වැඩි කරන්න 100ෙන්. 9000 වැඩි කරන්න 100ෙන්. එතකොට එනවා පුතා ලක්ෂ 9ක්. බලන්නකෝ 9000 100ෙන් වැඩි කරලා බලන්න. ලක්ෂ 9. දහස් වලින් නම් පුතා 900යි. දැන් ඔන්න විචල්‍ය පිරිවැයවල එකතු වෙනවා. දැන් එනවා මුළු විචල්‍ය පිරිවැය නේද? එකතු කරන්න බලන්න පුතා. 5400 ධන 900. 6300යි. මුළු විචල්‍ය පිරිවැය. දැන් විකුණුම් වලින් විචල්‍ය පිරිවැය ටික අඩු කළාට පස්සේ ඔබට ලැබෙනව මොකක්ද? සහභාගය. සහභාගය 9000න් අඩු කරන්න 6300. 2700යි. සහභාගය ලැබෙනවා කීයද පුතා? 2700ක්. නේද? සහභාගය 2700ක් ලැබෙනවා. නේද? විකුණුම් 9000යි විචල්‍ය පිරිවැය 6300යි. එතකොට සහභාගය ලැබෙනවා 2700යි. සහභාගයෙන් අපි අඩු කරන ස්ථාවර පිරිවැය. මොනවද ස්ථාවර පිරිවැය තියෙන කියලා බලන්න. ස්ථාවර පිරිවැය අඩු කරන්න. ස්ථාවර පිරිවැය අඩු කරන්න මතක තියාගන්න පුතා. සත්‍ය ස්ථාවර පිරිවැය ටික අඩු කරන්න ඕනේ. ස්ථාවර පිරිවැය සත්‍ය. ස්ථාවර පිරිවැය සත්‍ය. මොකද්ද පෙන්න කියන්නේ මේ ස්ථාවර පිරිවැය සත්‍ය. ස්ථාවර නිෂ්පාදන පිරිවැය සත්‍ය 790යි. නිෂ්පාදන. ස්ථාවර පිරිවැය නිෂ්පාදන. නිෂ්පාදන ස්ථාවර පිරිවැය තියෙන දහස් වලින් නම් 790යි. 7,90,000යි නේ. නේද පුතා? 7,90,000යි දහස් වලින් නම් 790යි. පරිපාලන. ස්ථාවර පරිපාලන.
පරිපාලන ස්ථාවර පරිපාලන නම් ලක්ෂ 6යි. දහස් වලින් නම් 600යි. right 600. 790 ධන 600. 1390යි. ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය. සහභාගීන් අඩු කරන ස්ථාවර පිරිවැය ටික පුතා. ඔබට ලැබෙන ශුද්ධ ලාභය 1310යි. 13,10,000 රුපියල් වලින් නම් අපි හදලා තියෙන දහස් වලින්. නේද? right. එතකොට අපි ඔන්න ආන්තික පිරිවැය කරන ක්‍රමයට ලාභ ප්‍රකාශනයක් පිළියෙල කළානේ. ආන්තික පිරිවැය කරන ක්‍රමයට මෙහියුම් ප්‍රකාශනය මම පිළියෙල කළා. ආන්තික පිරිවැය කරන ක්‍රමයට මෙහියුම් ප්‍රකාශනය පිළියෙල කළා. right? බලන්නකෝ. ලාභ ප්‍රකාශනය පිළියෙල කළා ආන්තික පිරිවැය කරන ක්‍රමයට. පැහැදිලිනේ? right. දැන් මෙතනදී වැදගත්ව ඉගෙන ගත යුතු දේවල් තිබුණ දේවල් ගානේ පොඩ්ඩක් අපි ඒක පොඩ්ඩක් නැවත පොඩ්ඩක් අවධානයට ලක් කරමු. ගානේ නැවත අපි පොඩි අවධානයට ලක් කරමු. මේකේ වැදගත්ම කාරණා ටික තිබ්බ. මේ බලන්න. මේ ගානේ තිබුණා තොරතුරු දෙද්දීන් කොලම් දෙකක් සත්‍යයයි අයවැයගතයි කියලා. right? මතක තියාගන්න විකුණුම් මේ තොරතුරු අපි දානකොට ස්ථාවර පිරිවැය මෙතන දානකොට දාන්න ඕනේ සත්‍යයේ වට සත්‍ය තොරතුරු වලට ලාභ ප්‍රකාශනය හදන්නේ නේද? right. එතකොට අහනවා ඇයි එහෙනම් මේ අයවැයගත ඒවා දීලා තිබ්බේ? අයවැයගත කොලම් මැද දුන්නේ ඇයි? ඒකට හේතු දෙකක් තියෙනවා පුතා. එකක් තමයි අයවැයගත තොරතුරු ගානේ දෙන්න පුළුවන් අනවශ්‍ය විදිහටත් දෙන්න පුළුවන්. ඔබ නොමග යවන්න. ඔක්කොම අයවැයගත තොරතුරු හැදුණා මේ ගානේ වැරදිනවා. නේ? සියලු දේවල් අයවැයගත ටික දාලා හැදුණා ගාන වර්ධිනවා. අන්න පළවෙනි වැඩේ ඒක. දෙවෙනි කාරණේ තමයි අපිට මේ අයවැයගත තොරතුරුත් ඕන වෙනවා. දැන් නෙවෙයි. ආන්තික පිරිවැයකරණය නෙවෙයි. අන්තර්ගහන පිරිවැයකරණයේදී අපි මේ අයවැයගත තොරතුරු පාවිච්චි කරනවා. right? අන්තර්ගහන පිරිවැයකරණයේදී මෙහෙම ප්‍රකාශන පිළිල කරද්දී අපිට අයවැයගත තොරතුරු ඕන වෙනවා. නේද? එහෙනම් අයවැයගත තොරතුරු ලබා දීමේ අරමුණු දෙකක් තිබුණා. එකක් තමයි ළමයාට මේ ගාන වැරදි පැත්තකට ළමයාව ගෙනියන්න අයවැයගත තොරතුරු දෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි කොහොමත් අයවැයගත තොරතුරු ඕන වෙන අන්තර්ගහන පිරිවැයකරණයට ලාභ ප්‍රකාශන පිළිල කරන්න. නේද? ආන්තිකයකට නැතත් අන්තර්ගහන පිරිවැයකරණයට ඕන වෙනවා. පැහැදිලිනේ? right. හරි. එහෙනම් ඔන්න ආන්තික පිරිවැයකරණ ක්‍රමයට හැදුවා පුතා. right? ආන්තික පිරිවැයකරණ ක්‍රමයට හැදුවා. අපි යමු එහෙනම් අන්තර්ගහන පිරිවැයකරණයට ලාභ ප්‍රකාශන පිළිල කරන්න. right? අන්තර්ගහන පිරිවැයකරණ ක්‍රමයට ලාභ ප්‍රකාශන පිළිල කරනවා. ලාභ ප්‍රකාශනය මම මේකෙත් හදනවා පුතා රුපියල් 1000 වලින්. හොඳට මතක තියාගන්න මේ 1000 වලින් හදනවා නම් ගණන් අනිවාර්යයෙන්ම ඉන්ඩිකේට් කරන්න. 1000 වලින් හදනවා නම් අනිවාර්යයෙන්ම ඉන්ඩිකේට් කරන්න හදන්නේ 1000 වලින් කියලා. 1000 වලින්ද රුපියල් වලින්ද මේක හදන්න කියන එක අනිවාර්යයෙන්ම ඉන්ඩිකේට් කරන්නම ඕනේ. right? අනිවාර්යයෙන්ම ඉන්ඩිකේට් කරන්න ඕනේ. හරි? right. අපි එහෙනම් අන්තර්ගහන පිරිවැයකරණයට හදනවා. ඒකත් රූල් 12 13ක් රූල් කරගත්ත. හරි? විකුණුම් ඉස්සෙල්ලා විකුණුම් දානවා. විකුණුම්. දැන් විකුණුම් තියෙනවා පුතා මේ. විකුණුම් මේකක 9000. ඒක වෙනස් වුන්නේ නැහනේ. විකුණුම් 9000යි එකක් රුපියල් 1000 ගානේ. එතකොට 1000 වලින් නම් 9000යි. 1000 වලින් නම් 9000යි. විකුණුම්. විකුණුම් වෙනස් වෙන්නේ ආන්තික අන්තර්ගහන පිරිවැයකරණේ විකුණුම් වටිනාකම ඒකම තමයිනේ. වෙනස් වෙන්නේ නැහැ. නේ? right. විකුණුම් වලින් අඩු කරන්න පුතා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. දැන් මේ ආයන්න හදන්නේ අපි. ආයන්නේ තිබ්බේ. ආයන්නේ තිබ්බේ ආන්තික පිරිවැයකරණ එහෙම ප්‍රකාශ පිළිල කිරීම. ආයන්නේ තිබ්බේ අන්තර්ගහන පිරිවැයකරණට. හරි. අන්තර්ගහන පිරිවැයකරණයේදී අපි පෙන්වන්නේ දලලාභී කියන සංකල්පයනේ පුතා නේ. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවා. right? විකුණුම් පිරිවැය. ආරම්භක තොගය. විකුණුම් පිරිවැය ගණනය කරන්නේ කොහොමද? ආරම්භක තොගය. මේ ගානේ ආරම්භක තොගයක් තිබ්බේ නෑ පුතා.
මේ ගානේ ආරම්භක තොගයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය. ආරම්භක තොගයට එකතු කරන නිෂ්පාදන පිරිවැය. මම ඒකට පෙරවැඩක් දානවා පුතා. පෙරවැඩ අංක 2. ඉස්සෙල්ලා පෙරවැඩක් දැම්මනේ අංක 1 කියලා W1. මේක W1 කියලා දාලා මේකට ඇටින් දැම්මම කවන්නේ. W2 කියලා දැම්මා. නිෂ්පාදන පිරිවැය. මම හදලා පෙන්නනවා නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය කොහොමද ගන්නෙ? විචල්්‍ය නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදනය කළා තියෙන පුතා 9500ක්. නේද? 9500. මේ බලන්නකෝ. 9500ක් නිෂ්පාදනය කළා තියෙනවා. නේද? 9500ක් නිෂ්පාදනය කළා තියෙනවා. විචල්්‍ය නිෂ්පාදන පිරිවැය එකට 600යි මේ. කලිනුත් ඒක හදාගත්තා අපි. විචල්්‍ය නිෂ්පාදන පිරිවැය 600යි එකට. නේද? එහෙනම් 9500 වැඩි කරන්න පුතා 600. මම මෙතන දානකොට රුපියල් 1000 වලින්ම දානවා. 5700යි. 1000 වලින් නැත්නම් 157යි. ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය. ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය. අන්න ඒකට පොඩි වැඩක් දෙන්න වෙනවා පුතා. මම දැම්ම වරහන් ඇතුලේ පෙර වැඩ අංක 3. W3 කියලා දැම්මා. W3 කියලා දැම්මා. right? W3 කියලා දැම්මා ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය. right? W3 කියලා දැම්මා ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය. right. ඒතර මේ දෙක එකතු වුණාම එනවා පුතා මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. මම ඉතින් W3 එක දැන් හදනවා W3 එක. ඔයත් මේ විදිහට ලස්සනට දාලා හදන්න ඕනේ ඈ. ඔයත් මේ විදිහට ලස්සනට හදන්න ඕනේ පුතා. right? ඔයත් මේ විදිහට ලස්සනට හදන්න. ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය. මෙච්චර කතන්දර ලියන්න ඕනේ මම ඉතින් දැම්මට W3 කියලා දැම්ම නම් ඇති මම ඉතින් දානවා ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය. දැන් පුතා ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය අන්තර්ග්‍රහණ පිරිවැයකරණයේදී කොහොමද නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කරන්නේ? අන්තර්ග්‍රහණය කළා. right. අන්තර්ග්‍රහණය කළානේ. එහෙනම් අපි ලියනවා මෙහෙම. අන්තර්ග්‍රහණය කළ යුතු නිෂ්පාදන පොදු කාර්ය. ඒක ගණනය කරන්නේ මෙහෙමයි පුතා. පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය වැඩි කිරීම. දැන් මේ ගානේ තිබ්බ තොරතුරු අනුව පුතා නිෂ්පාදන පොදු කාර්ය අන්තර්ග්‍රහණය කරන්න තියෙන එකම පදනම. නිෂ්පාදන ඒකක පදනම. සාමාන්‍යයෙන් ඔක්කොම ගණන් එහෙම තමයි එන්නේ මේ ලාභ සැසඳීම් වල. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ එහෙම වෙනවා කියලා. හැබැයි නිෂ්පාදන ඒක පදනමට අන්තර්ග්‍රහණය කරන්න තමයි එන්නේ මේ ආන්තික අන්තර්ග්‍රහණ පිරිවැයකින් ලාභ සැසඳීම. right? හරි. මේ ගානේ තියෙන තොරතුරු අනුවත් අපිට අන්තර්ග්‍රහණය කරන්න තියෙන එකම පදනම තමයි පුතා නිෂ්පාදන ඒක පදනම. ඒතර පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය වැඩි කිරීම සත්‍ය නිෂ්පාදන ඒකක. සත්‍ය නිෂ්පාදන ඒකක. සත්‍ය නිෂ්පාදන ඒකක කීයද? ඒක දන්නා. සත්‍ය නිෂ්පාදන ඒකක පුතා 9500යි. පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය. ඒක පොඩ්ඩක් ගණනය කරගන්න ඕනේ. මම රූල් දෙකක් විතර තියලා පොඩ්ඩක් ගණනය කරලා පෙන්නනවා. පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය. පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය. ඔන්න වැදගත් නෑ. හොඳට බලා ගන්න. දැන් මම දන්නේ මේ වීඩියෝ එක බලන්නේ කොයි වෙලාවෙද? සමහර රැයට වෙන්න පුළුවන්. නේද? සමහර උදේ වෙන්න පුළුවන්. දවල් වෙන්නත් පුළුවන් කොයි වෙලාවෙ බලනවද දන්නේ ඔයා. හරි නිදා ගන්න නැතුව බලා ගන්න. පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතේ අන්න අර අයවැයගත තොරතුරු දැන් ඕන වෙනවා පුතා. නේ? මම කලින් කිව්වා අයවැයගත තොරතුරු ඕන වෙනවා කියලා. කොහොමද පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කරන්නේ? අයවැයගත ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය බෙදීම අයවැයගත ඒකක. අයවැයගත ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය කීයද? මේ බලන්න. අයවැයගත ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය රුපියල් 8යි. රුපියල් 8යි. අයවැයගත ඒකක කීයද? අයවැයගත ඒකක 1000යි. අයවැයගත ඒකක 1000යි. එතකොට 8 බෙදන්න 1000න්.
හරිද පුතා? ලක්ෂ 8 බෙදන්න 1000න්. රුපියල් 800යි. ඒකකයකට. රයිට්? ඒකකයකට රුපියල් 80යි. අයවැය ගත එක 10000යි පුතා. අයවැය ගත එක 10000යි. එතකොට රුපියල් 80යි ඒකකයකට ඒකකේ රුපියල් 80යි. නේ මේ බලන්න නැවත. අයවැය ගත එකක 10000යි. අයවැය ගත නිෂ්පාදන එක 10000යි. අයවැය ගත ස්ථාවර පොදුකාරය ලක්ෂ 8යි. අයවැය ගත ස්ථාවර නිෂ්පාදන පොදුකාරය පුතා ලක්ෂ 8යි. අයවැය ගත එක 10000යි. නේද? ඔන්න පොදුකාරය අන්තර්ග්‍රහණය කරනවා කියද රුපියල් 80ක්. ඒකකයකට. එහෙනම් ස්ථාවර පොදුකාරය අන්තර්ග්‍රහණ උපාදේ රුපියල් 80යි ඒකකයකට. 80 වැඩි කරනවා ඒකක 9500න්. එතකොට අන්තර්ග්‍රහණය කළ යුතු ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය ප්‍රමාණය ගණනය කරගන්න පුළුවන්. 90 වැඩි කිරීම 80 වැඩි කිරීම 9500. රුපියල් 7,60,000යි. 7,60,000යි. right? 7,60,000යි. right? 7,60,000යි. right? 7,60,000යි. right? ස්ථාවර නිෂ්පාදන පිරිවැය 7,60,000යි. right? right? දහස් වලින් අපි දානවා 760යි. right? 7,60,000යි දහස් වලින් දානවා 760යි. දැන් 5,700 ධන 760 මුළු නිෂ්පාදන පිරිවැය ඔබට ලැබෙනවා 6,460යි. මුළු නිෂ්පාදන පිරිවැය ලැබෙනවා කීයද? 6,460යි. ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය ආවේ 7,60,000යි. දහස් වලින් දාන්නේ පුතා දහස් වලින් රුපියල් වලින් නෙවෙයි දහස් වලින් ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය කියලා දානවා 760යි. එතකොට මේ දෙක එකතු කරා මුළු නිෂ්පාදන පිරිවැය දහස් වලින් 6,460යි. මුළු නිෂ්පාදන පිරිවැය දහස් වලින් 6,460යි. නැත්නම් 64,60,000යි රුපියල් වලින් ඉන්නවා. ඊට පස්සේ එකෙන් අඩු කරන පුතා අවසාන තොගය. අවසාන තොගය. මම දානවා W3 කියලා. මම W3 වල W4 වෙනවනේ. W4 අවසාන තොගය ගණනය කරලා පෙන්නනවා. මෙතන මම ගණනය කරලා පෙන්නන්නම්කෝ අවසාන තොගය. අවසාන තොගය. right? W4. මෙහෙමනේ පුතා ගණනය කරන්නේ අවසාන තොගය. මේ 6,460යි දහස් වලින් right? නැත්නම් 64,60,000යි. ඒ කීයක් හදන්නද? සත්‍ය වශයෙන් නිෂ්පාදනය කළා තිබ්බා කීයද? 9,500. බෙදනවා 9,500. එතකොට නෝ ඒකකයක පිරිවැය දහස් වලින් එන්නේ හැබැයි දහස් වලින් කමන්නේ ඒක. වැඩි කරනවා අවසාන තොගේ. අවසාන තොගේ කීයද? 500යි. බලන්නකෝ. ඕනේ නම් ආයෙ බලන්න. සැකයි නම් බලනවා. ගාන බලන්න පුතා මේ. අවසාන තොගේ 500යි එකක. නේද? ආරම්භක තොගයක් තිබ්බේ නැහැ නේ පුතා. නේද? ආරම්භක තොගයක් තිබ්බේ නැහැ. නිෂ්පාදනය කළේ 9,500යි විකුණේ 9,000යි. එහෙනම් අවසාන තොගේ 500යි. right? බලන්න එහෙනම් කීයද කියලා. අවසාන තොගේ 340ක් වෙනවා දහස් වලින්. 3,40,000 කියන්නේ. අවසාන තොගේ 340යි. එතකොට මෙතන එනවා 6,120යි. විකුණුම් පිරිවැය 6,120යි. නේද? හැබැයි මම කිව්වා මේ විකුණුම් වලින් මේක විතරක් අඩු කරන්නේ නැතුව
අපි පොදුකාර්ය වුණ හෝ අධි අන්තර්ග්‍රහණයක් තියෙනවනේ ඒකත් ගලපලා අපි ඒකට අපි කියමු දල ලාභය කියලා නේද? පොදුකාර්ය වුණ හෝ අධි අන්තර්ග්‍රහණයත් විකුණුම් පිරිවැයටම අපි ගලපනවා. ඒ නිසා මම ඒකත් බලනවා මෙතනම අන්තර්ග්‍රහණ පිරිවැයකරණයේදී පොදුකාර්ය අධි හෝ ඌණ අන්තර්ග්‍රහණය. ඒක මම W5 කියලා කරනවා. පෙරවැඩ අංක 5. පෙරවැඩ අංක 5. right? මම පෙරවැඩ අංක 5. W5. පොදුකාර්ය ඌණ හෝ අධි අන්තර්ග්‍රහණය. ඌණ නැත්නම් අධි අන්තර්ග්‍රහණය. ඒක ගණනය කරන්නේ කොහොමද පුතා? අන්තර්ග්‍රහණය කළ පොදුකාර්ය ඍණ සත්‍ය පොදුකාර්ය. right? අන්තර්ග්‍රහණය කළ පොදුකාර්ය ඍණ සත්‍ය පොදුකාර්ය. නේද? අන්තර්ග්‍රහණය කළ පොදුකාර්ය ඍණ සත්‍ය පොදුකාර්ය. මේ ගානේ අන්තර්ග්‍රහණය කළ පොදුකාර්ය කීයද? නිෂ්පාදන පොදුකාර්ය අන්තර්ග්‍රහණය කළා කීයද? ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය අන්තර්ග්‍රහණය කළා දින 760ක්. නේද? ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය අන්තර්ග්‍රහණය කළා දින 760ක්. සත්‍ය වශයෙන් ඇති වෙලා තියෙනවා කීයක්ද? මේ බලන්න. ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය සත්‍ය 790යි. මේ 790ක් තියෙන සත්‍ය. මේ බලන්න 790යි. දහස් වලින් 790යි. එහෙනම් බලන්න අන්තර්ග්‍රහණය ඌණයි. ඌණ අන්තර්ග්‍රහණයක් තියෙන්නේ. ඇයි ඌණ අන්තර්ග්‍රහණයක් කියලා කිව්වේ? අන්තර්ග්‍රහණය කරේ 7,60,000යි. ඇත්තටම ඇති වුණා කීයද පුතා? 7,90,000ක්. ඇත්තටම ඇති වුණා 7,90,000ක්. ඒ කියන්නේ පුතා අන්තර්ග්‍රහණය කර පොදුකාර්ය සත්‍ය පොදුකාර්ය වලට වඩා අඩුයි. නේද? right. අපි ඒකින්ද කියන එක ඌණ අන්තර්ග්‍රහණයක් කියලා. ඌණ අන්තර්ග්‍රහණයක් නම් පිරිවැය ලාභාලාභ ගිනුමට හර වෙන්න ඕනේ. ඒකත් අපි අඩු කරන්න ඕනේ. පිරිවැය ලාභාලාභ ගිනුම වියදමක් විදිහට ඒකත් යන්න ඕන ඌණ අන්තර්ග්‍රහණය. right. දැන් අපි එන උත්තරේට කියනවා දල ලාභය කියලා. දල ලාභය. දෙදාස් 850 දල ලාභය. දල ලාභය 2850. නේද? right. දැන් ඔන්න දල ලාභය අපිට එන 2850. අපි දල ලාභයෙන් අඩු කරනවා ආයතන පරිපාලන පොදුකාර්ය විකුණුම් මහා බෙදාහැරීම් පොදුකාර්ය. දැන් බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා. පරිපාලන වියදම් තියෙනවා ලක්ෂ 6ක්. එහෙනම් ඒක අඩු කරන්න ඕනේ. පරිපාලන පොදුකාර්ය ලක්ෂ 6යි. දහස් වලින් 600යි. එච්චර තියෙන පුතා. දැන් දල්ලාභෙන් අපි අඩු කරන්නේ ආයතන පරිපාලන පොදුකාර්ය විකුණුම් මහා බෙදාහැරීම් පොදුකාර්ය නේ. ඒ ටික අඩු කළා තමයි අපි ශුද්ධ ලාභය කියලා කියන්නේ අන්තර්ග්‍රහණ පිරිවැයකනේ. තව මොනවද තියෙන්නේ? මේ තියෙනවනේ තව එකක්. මේ විකුණුම් පොදුකාර්යයක් තිබ්බනේ. ඒක අන්තර්ග්‍රහණ පිරිවැයකනේදී අපි දල්ලාභෙන් අඩු කරන්න ඕනේ. නේද? විකුණුම් පොදුකාර්යය තිබ්බ විචාල්‍ය විකුණුම් පොදුකාර්යය. එහෙනම් ඒකත් අඩු කරන්න ඕනේ. නේද? right. එහෙනම් විචාල්‍ය විකුණුම් පොදුකාර්යය කීයද පුතා ඒක? විකුණපු 9000යි එකට 100 ගානේ. දහස් වලින් නම් 900යි. මේ කල්ලුත් එක අපි ගණනය කරා. විචාල්‍ය විකුණුම් පොදුකාර්ය 900යි. දහස් වලින් ලක්ෂ 9. නේද? විචාල්‍ය විකුණුම් පොදුකාර්යයක් තිබ්බ ලක්ෂ 9ක්. ඒක දල ලාභයෙන් අපි අඩු කරන්න ඕනේ. නේද? දල ලාභයෙන් අපි අඩු කරන්න ඕනේ විචාල්‍ය විකුණුම් පොදුකාර්යය. නේද? හරි. එහෙනම් පුතා මෙච්චරයි තියෙන්නේ වියදම්. 1500ක් අඩු කරන්න ඕනේ. දැන් ඔබට ලැබෙනවා ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය.
1350යි. අන්තර්ගහන පිරිවැයකරණේ ඔබට ලැබෙනවා ශුද්ධ ලාභය 1350යි කියලා. ආන්තික පිරිවැයකරණේ කීයක්ද ආවේ? ආන්තික පිරිවැයකරණේදී මේ ආන්තික පිරිවැයකරණේ ශුද්ධ ලාභය කීයක්ද ආවේ? ආන්තික පිරිවැයකරණේ ශුද්ධ ලාභය කීයක්ද ආවේ? ආන්තික පිරිවැයකරණේ ශුද්ධ ලාභය 1310ක්. නේද? ආන්තික පිරිවැයකරණේ ශුද්ධ ලාභය 1310ක්. නේද? ආන්තික පිරිවැයකරණේ ශුද්ධ ලාභය 1310ක්. right. එහෙනම් බලන්නකො පොඩ්ඩක් ආන්තික පිරිවැයකරණේ ශුද්ධ ලාභයයි අන්තර්ගහන පිරිවැයකරණේ ශුද්ධ ලාභය වෙනස් වෙන්නේ ඇයි කියලා. නේද? හරි. බලන්නකෝ ඇයි වෙනස් වෙන්නේ කියලා බැලුවොත් ලාභ දෙක වෙනස් වෙනවා. දැන් අපි හදනවා එහෙනම් ලාභ සැසඳුම් ප්‍රකාශනයක්. නේද? ලාභ සැසඳුම් ප්‍රකාශනයක් හදනවා. right. ලාභ සැසඳුම් ප්‍රකාශනය. ලාභ සැසඳුම් ප්‍රකාශනය. ආන්තික සහ අන්තර්ගහන පිරිවැයකරණේ ලාභය එකිනෙකට වෙනස් වෙන්නේ ඇයි කියලා මේ ලාභ සැසඳීමේ ප්‍රකාශනයක් අපි පිළිල කරනවා. පැහැදිලිද? right. අපි හේතු දෙක දන්නවා ඇයි කියලා. මම ඒකට රුපියල් 1000 වලින් හදනවා. මම ඉස්සෙල්ලම දාගන්නවා ආන්තික පිරිවැයකරණ යන ලාභය. ආන්තික පිරිවැයකරණ යන ලාභය නේ? ආන්තික පිරිවැයකරණ යන ලාභය කීයද? ඉස්සෙල්ලම හැදුවේ ඒක. 1310යි 1000 වලින්. 1310යි 1000 වලින්. ආන්තික පිරිවැයකරණ යන ලාභය 1310යි. යමක් එකතු කරනවා යමක් අඩු කරනවා. එතකොට අපිට එනවා අන්තර්ගහන පිරිවැයකරණ යන ලාභය. අන්තර්ගහන පිරිවැයකරණ යන ලාභය. ඒකත් අපි දන්නවා දැන්. දැන් අපි ලාභ සැසඳුම් හදලා තියෙන්නේ පුතා. දැන් මේ වෙනකොට ඔයා දන්නවා මම මෙච්චර මේ දඟලලා කිව්වට ඔයා හදාගෙන ඉවරයි දැන්. අන්තර්ගහන පිරිවැයකරණ යන ලාභය කිව්ද 1350යි. මොකද අපි ගණන් 3ක් හදලා ඉවරයි දැනට. නේ? ගණන් 3ක් හදලා තියෙන්නේ. නේද? අපි ගණන් 3ක් හැදුවා. ඒ නිසා ඔයා දැන් එක්ස්පර්ට් කෙනෙක් වෙලා ඉන්නේ අත්‍තරම. මේ ලාභ සැසඳීම ගැන ඔයාට ඇති දෙයක් නැති දෙයක් වෙලා තියෙන්නේ. ඇති දෙයක් නෑ ලාභ සැසඳීම අත්‍තරම. නේද? ලාභ සැසඳීම පුංචි දෙයක් බවට පරිවර්තනය වෙලා ඉවරයි කියලා තමයි මම හිතන්නේ. පැහැදිලිද? right. දැන් මේ දෙක අතර වෙනස මොකක්ද? අපි කතා කරලා තියෙනවා මේ වෙනකොට ආන්තික සහ අන්තර්ගහන පිරිවැයකරණේ ලාභ අතර වෙනසට හේතුව මොකක්ද? එකම හේතුව තමයි තොග වෙනස. දැන් මේ ගානේ පුතා ආරම්භක තොගයක් තිබ්බේ නැහැ මේ. ආරම්භක තොගයක් තිබ්බේ නැහැ. එහෙනම් එකම දේ අවසාන තොගය. අවසාන තොගය කොහොමද බලන්නකෝ? අවසාන තොගය ආන්තික පිරිවැයකරණේ අවසාන තොගය කීයද? 300යි. ආන්තික පිරිවැයකරණේ අවසාන තොගය 300යි. නේද? අවසාන තොගය. අවසාන තොගය. ආන්තික පිරිවැයකරණේ 300යි. අන්තර්ගහන පිරිවැයකරණේ කීයද? 340යි. ආන්තික පිරිවැයකරණේ අවසාන තොගය 300යි. දැන් ගාන බලන්න පුතා ගාන බලන්න. පොත බලන්න. පොත බැලුවාම පේනවා ආන්තික පිරිවැයකරණ ලාභය අවසාන තොගය 300යි. අන්තර්ගහන පිරිවැයකරණේ අවසාන තොගය 340යි. දැන් අවසාන තොග වෙනස කීයද? වෙනස කීයද? මේ දෙකේ තොග වෙනස කීයද? 40යි. අවසාන තොග වෙනස 40යි. අවසාන තොගේ වැඩි කාගේද? අවසාන තොගේ වැඩි කාගේද? අවසාන තොගේ වැඩි අන්තර්ගහන පිරිවැයකරණේ. අපි ඉගෙන ගත්තා. දැන් ඔයාට මේක හොඳට පුළුවන්. ඔයා දන්නවා අවසාන තොගේ වැඩි නම් ලාභෙ වැඩි. අවසාන තොගේ වැඩි කෙනාගේ ලාභෙ වැඩි.
එහෙනම් මේ බලන්න. ආන්තික පිරිවැයකරණයේ ලාභය 1310යි. මීට වඩා අන්තර්ගහන පිරිවැයකරණයේ ලාභය වැඩි වෙන්න ඕනේ. මේ යට කෙනා වැඩි වෙන්න ඕනේ. කීයකින්ද? 40කින්. ඇයි? මෙයාගේ අවසාන තොගේ වැඩි. කීයකින්ද? 40කින්. මීට වඩා 40කින් වැඩි වෙන්න ඕනේ. එහෙනම් අවසාන තොග වෙනස එකතු කරනවා. අවසාන තොග වෙනස 40ක් එකතු කරනවා. අඩු කරනවා ආරම්භක තොග වෙනස. ආරම්භක තොග වෙනස අඩු කරනවා. ආරම්භක තොග වෙනසක් තිබ්බේ නෑ පුතා. ආරම්භක තොගයක් තිබ්බේ නැති හින්දා මේ. හරියටම පේනවනේ. 1350. නේද? එහෙනම් ඔබට පැහැදිලි වෙනවා ආන්තික පිරිවැයකරණ ලාභය සහ අන්තර්ගහන පිරිවැයකරණ ලාභය සමාන වෙනවා කියලා. නේද? ආන්තික පිරිවැයකරණ ලාභය අන්තර්ගහන පිරිවැයකරණයේ ලාභයයි වෙනස් වෙනවා. ඒකට හේතුව මොකද්ද? ආන්තික පිරිවැයකරණ ලාභය අන්තර්ගහන පිරිවැයකරණ ලාභය වෙනස් වෙන එකට හේතුව මොකද්ද? අවසාන හා ආරම්භක තොග වෙනස. මේ ගානේ ආරම්භක තොගයක් තිබ්බේ නැහැ. එහෙනම් අවසාන තොග වෙනසට මේ ලාභ දෙකේ වෙනස සමාන වෙනවා. පොදුකාර වුණ හෝ අධි අන්තර්ගහනයේ බලපෑමක් නෙවෙයි තිබ්බේ පුතා මේ. පොදුකාර වුණ අන්තර්ගහනයේ 30යි. නේ? ලාභ වෙනස වෙන එකනේ 40ක්. එහෙනම් ඒකේ නෙවෙයි තිබ්බේ බලපෑම නේ. එතන නෙවෙයි තිබ්බේ. පැහැදිලිද? හරි. එහෙනම් ලාභ වෙනසට හේතුව මේ දෙකේ මොකද්ද? ආන්තික හා අන්තර්ගහන පිරිවැයකරණ ලාභ වෙනසට හේතුව මොකද්ද? තොග ඇගීමේ තිබ්බ වෙනස්කම්. right. එහෙමනම් අපි ඊළඟට තව එක උදාහරණයක් මම හිතනවා හැදුවොත් හොඳයි කියලා. තව එක උදාහරණයක් හැදුවොත් හොඳයි කියලා හිතනවා. උදාහරණාංක 2 අපි ඒක හදමු. උදාහරණාංක 2. උදාහරණාංක 2 පොඩ්ඩක් බලන්න. හැමෝම උදාහරණාංක 2ත් බලන්න. උදාහරණාංක 2 කියව ගන්න. හොඳට කියව ගන්න. උදාහරණාංක 2 හොඳට කියව ගන්න වැඩේට යන්න කලින්.